And now, live at 7. අයබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය. ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 අද ආරම්භුමයි මේ. අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. සිසුන් තිදෙනෙකුට මරු කැඳ වූ කැකිරාවේ රියානුතුරෙන් පසු උණුසුම් තත්ත්වයක්. වඩුමඩු තහනම ගැන පැහැදිලි කිරීමක්. වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නේ තහනම් කියපුවා මට හෝ ගාලා දැන් ගහන්න පටන් අරන්. මම මේ නීති දාන්නේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න. ජාතික හා ආගමික සංහිඳියාවට අගමැතිගෙන් සංහිඳියා මණ්ඩලයක්. තනතුරු අත්හල මුස්ලිම් ඇමතිවරු හිටපු ජනපති හමුවේ. සදාකල් පවතින සංහිඳියාවක් අවශ්‍යයි. අපි අතර කිසි විටක ද්‍රස්තභාවයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ කියන සාතිකයත් අපි ලබා දුන්නා. රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඉල්ලා ස්වේ. පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනමාධ්‍යට විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳ තමන්ට තීරණය කළ නොහැකි බව කතානායක පවසයි. අද පෙරවරුවේ නවය මාර්ගයේ කැකිරාව ප්‍රදේශයේදී කැබ් රථයකට යට වූ පාසල් සිසුන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකුට ජීවිත අහිමි වුණා. මේ අතර හයිලවැල් මාර්ගයේ ශාලාව මන්සන්දිය ආසන්නයේදී කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ තවත් අනතුරකින් තවත් පාසල් සිසුවෙකුට දිවි අහිමි වුණා. මේ අද උදෑසන ඒ9 ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරකින් දිවි අහිමි වූ දරුවන් තිදෙනාගේ සමීපතමයින් උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ඒ9 ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල් ලහන්දියේ මාර්ගයේ අයිනේ රැඳී සිටි පාසල් සිසුන් සිව් දෙනෙකු යට කර තිබුණේ දඹුල්ල දෙසින් කැකිරාව දෙසට ධාවනය කෙරුණු කැබ් රථයක්. පොලිසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය කෙරුණු කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන සිසුන් සිව් දෙනා අනතුරට පත් කරමින් අසල තිබූ ලොතරැයි කූඩුවකද ගැටී නොනවත්වා ධාවනය කළ බවයි. කැබ් රථයට යට වූ සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගියා. තවත් සිසුවෙකු මියගොස් ඇත්තේ දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරයි. අනතුර සිදු වූ ස්ථානයේ රැඳී සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා. මියගිය සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු 13 වැනි වියේ පසු වූ අතර අනෙක් සිසුවා 19 වැනි වියේ පසු වුණා. ඔවුන් තිදෙනාම කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අයයි. අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විටත් බරපතල තත්වයෙන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු පිරිවෙන් අධ්‍යාපනය හදාරන 18 හැවිරිදි අයෙක්. අනතුර සිදු කර පලා ගිය කැබ් රථ රියදුරු කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් කැකිරාව කොරසගල්ල තිබ්බටුවැව ප්‍රදේශයේ ජනතාව මාර්ගයේ විරෝධතාවකද නිරත වුණා. පබාල 4 දෙනා හිටිය අතන පාර කණුවටනේ ඒ කණුව හැප්පිලා ළමයිනුත් ඇදගෙනම තමයි මෙතෙන්ට ගියේ ඌවන් අරකට පෙරලගෙන අනේ අයින්දක දරුවත් දෙනා අයිනේ හිටියේ ඔල්ල තුන් දෙනෙක් මරලා ගියපු එක අල්ලලා ගෙනල්ලා දෙනකන් අපි මේක නතර කරන්නේ නැහැ මෙතන මේ සිද්ධිත් එක තුනක් වුණා ඉලක් නෙවෙයි. අනතුර සිදු කර පලා ගිය කැබ් රථ රියදුරු ඉපලෝගම රණජයපුරදී පොලිස් අත්අඩංගුවට පත් වුණේ මේ අතරතුරයි. ඔහු 55 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු බවයි පොලිසිය පැවසුවේ. දඹුල්ල සිට අනුරාධපුරය දක්වා කෙසෙල් හා එළවලු ප්‍රවාහනය කරමින් තිබූ එම කැබ් රථයද පොලිස් භාරයට ගැනුණු බව සැලවීමත් සමග අනතුර සිදු වූ ස්ථානයේ ප්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාව අවසන් කෙරුණා. මේ අතර හයිලෙවල් මාර්ගයේ ශාලාව මන්සන්දිය ආසන්නයේදී කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් 8 හැවිරිදි පාසල් සිසුවෙකුට දිවි අහිමි වුණා. ත්‍රිරෝද රථයේ රියදුරු ඇතුළු 6 දෙනෙකු සිට ඇති අතර ඔවුන් නවගමුව පත්තිනි දේවාලයේ භාරයක් ඔප්පු කිරීමට ගොස් අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටි අතරතුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයයි. ඒ අතර සිටි 8 හැවිරිදි සිසුවෙකු කාන්තාවක සහ ත්‍රිරෝද රථ රියදුරු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කරන අතර එහි ප්‍රතිකාර ලබන අතරතුරයි 8 හැවිරිදි සිසුවා මිය ගොස් ඇත්තේ. කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණා. මෙහිදී රාජ්‍ය උත්සවවලට ඉදිරියේදී තමන් සහභාගී නොවන බවත් කිසිදු කැබිනට් පත්‍රිකාවකට අත්සන් නොතබන බවත් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටි බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේ නියෝජිතයින් සමග විශේෂ හමුවක් පවත්වන බව ඊයේ පස්වරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළා. විශේෂ කැබිනට් රැස්වීමක් ඇඳවලා තිබෙනවා. මේ තේරීම් කාර්ක සභාව රටට කරන විනාශය පිළිබඳව සාකච්ඡා කරන්න. මම පැහැදිලිවම තේරීම් කාර්ක සභාවටත් කතානායකතුමාටත් මම දන්වලා තිබෙනවා. දැන් මෙතෙක් මම සේවාවලින් ඉවත් කරපු නිලධාරීන් තමයි තේරීම් කාර්ක සභාවට ගියේ. සිසිර මෙන්ඩිස් මහත්මයාත් අපි සේවයෙන් ඉවත් කළා. ඒකට මේ හැම කෙනෙක්ම සේවාවලින් අපි ඉවත් කරපු අය. සේවාවන් වල දැන් යෙදී සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිම කෙනෙක් තේරීම් කාර්ක සභාවට මම යවන්නේ නැත. ඒ අනුව රාත්‍රී 7:30ට පමණ ආරම්භ වූ මේ සාකච්ඡාව පැය දෙකක් පමණ පැවැත්වුණා. ඊට එක්ක බොහෝ අමාත්‍යවරුන් සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කිරීමකින් තොරව පිටව ගිය අතර රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පමණක් ඒ ගැන අදහස් පළ කළා. අදීසි කැබිනට් රැස්වීමක් පමණයි. ඒ කියන්නේ මොකක් පාර්ලිමේන්තු සභාවාරයේ කල්දැමීමක් නෑ නෑ එහෙම කිසිම දෙයක් නෑ. එහෙම කිසිම දෙයක් ඊටාම සුවදව සාකච්ඡා කළා. ඒ කාරණා ඉදිරියට දැනගන්න ලැබේ. කෙසේ වෙතත් එම කැබිනට් රැස්වීම පිළිබඳව අද ජාතික පුවත්පත්වලද මෙලෙසින් වාර්තා කර තිබුණා. ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අතර පැවති සාකච්ඡාව පිළිබඳව තොරතුරු අමාත්‍යවරුන් විසින් මාධ්‍යයට ඊයේ දින හෙළිදරව් නොකලත් අද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව මෙලෙස සාකච්ඡා වුණා. අතිකවර ජනාධිපතිතුමා මතයක් ඉදිරිපත් කරා අර සෙලෙක්ට් කමිටු වල ඉන්න සමහර සමාජික මාතෘ ඒක අවස්ථාවක් අරගෙන තමුන්ට පහර ගන්නවා කියලා ජනාධිපතිතුමා මතයක් ඉදිරිපත් කරා. අපි ඒක නමුකන් දුන්නා. ආරක්ෂක අංශයේ නිලධාරීවරුන් ඒ වගේ මේ බුද්ධ්‍යාංශයේ නිලධාරීවරුන් ප්‍රසිද්ධවම ඇවිල්ලා මේ වගේ දේවල් සහභාගී කරන්න එකත් එයාගේ මූණ නැත්තම් ඩෙන්ටිටි එක එලි කරන්න එකත් එච්චර හොඳ නැහැ. මමත් එතන ඉන්නේ. ඒක වැරදි. මේ සෙලෙක්ට් කමිටු පිළිබඳව අපි සාකච්ඡා කරලා තීරණයක් අපි එටනිද ගන්න ඉන්නේ. ජනාධිපතිතුමා නම් කියන හැබැයි කැබිනට් මණ්ඩලය රැස් කරන්නේ නැහැ කියලා හැමුණොත් එහෙම මේ එහෙම වෙන්නේ නැහැ. very sorry එහෙම වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කැබිනට් රැස්වීම කැඳ වෙනවා, සහභාගී වෙනවා, රටක් කැටියට ආණ්ඩුවක් කැඩ අපි ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාට තරහ ගියා කියලා ආරාජ්‍ය මාර්ග දෙනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට තරහ යනවනේ කොහොමද සාමාන්‍යයෙන් හැම වෙලාවම තරහ යන නිසා ඒක ගැටලුවක් නැහැ. මොනවද ඊ විශේෂයෙන් කැබිනට් එකේ කතා වුනේ? ඉන්ටෙලිජන්ස් වල ප්‍රශ්නේ තමයි තිබුණ ලොකුම ප්‍රශ්නේ. ඒගොල්ලන්ව එළියට හවු වෙන එක තමයි කැමති නැති වෙලා තිබුණු ප්‍රශ්නේ. තේරීම් කාර්ක සභාව මේ දිගටම කරගෙන ගියොත් ජනාධිපතිතුමා මේ අයිමත් කැබිනට් එක රැස් කරන්නේ නැහැ කියලා තියනව නේද? එහෙම කරන්න බෑනේ. අපි බලමු. මේ ආණ්ඩුව කරගෙන යන්න බැරි වේද? කොහොමද තාම මාස පහනේ. ඊට පස්සේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා. එහෙම වුණොත් UMP එකේ කිසිම මේ රාජ්‍ය උත්සවයකට ජනාධිපතිතුමා සහභාගී වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා එතුමා එහෙම කරන්නේක් නැහැ. එතුමා මේ සම්බන්ධයෙන් සත්‍ය කතා කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාට තරහ ගිහින් තියෙන්නේ මොකද? හිතන්නේ එතුමා කැමති වුණේ නැහැ. මොකද මේක මාධ්‍ය හරහා සමහර එතුමාට අසාධාරණයක් වෙනවා කියන එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තිබුණා. මාත් ඒක පිළිගන්න සමහර තැන්වලදී මේ මාධ්‍යට කියන්න එපා කිව්වද? නෑ නෑ එහෙම කිව්වේ නෑ. ඉතින් මම නැත්තම් මෙච්චරවත් කියන්නේ නෑ. මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජාතිවාදය සහ අගම්වාදය පැතිරවීම නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනට අද එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ දිනවල කතාබහට ලක්වෙන වඩුමඩු පිළිබඳව. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් සමාප්ති උත්සවය අද මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මම ඊයේ පෙරේදා කිව්වා මේ ලංකාවේ අලුතෙන් වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නේ නැහැ තහනම් කියලා. වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්නේ නැහැ තහනම් කියපුවා මට හොෝ ගාලා දැන් ගහන්න පටන් අරන්. මම මේ නීති දාන්නේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න. මම කිව්වා රටේ තියෙන වනගනත්වයේ 128යි කියලා. අවුරුද්දකට 100ට 1.5ක් කැලේ කපනවා. එතකොට තව අවුරුදු 15ක් ගියා මේ රට කාන්තාරයක්. ඒව නවත්ත ගන්නයි මම මේ නීති රීති දාන්නේ. පහුගිය අප්‍රේල් 21 ඉඳන් ඒ බෝම්බ ප්‍රහාරේ 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. රටට විශාල ආර්ථික
කලාපයක් සිද්ධ වුණා. සංචාරක ව්‍යාපාරයේ කඩා හැලුණා. නමුත් ඒ සියල්ලට වඩා ඇති වෙලා තියෙන පාඩුව කුමක්ද? ඒ බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ බෙදීම් වෙම්බීම් වැඩි වෙලා තියෙනවා. ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙවෙයි. අන්තවාදය හා ත්‍රස්තවාදය බෝම්බ පුපුරන්නේ විනාශකාරී කරන්නේ රටවල් බෙදන්න කඩන්න විනාශ කරන්න. ඒ උන්ගේ ඉලක්කය අද ලංකාවේ සාර්ථක වෙලා තියෙනවා. ඇයි ඒ? දේශපාලඥයෝ ඔක්කොටම කලින් රට වෙන් කරනවා බෙදනවා ජාතීන් විදිහට. ආගම් විදිහට බෙදීම වැඩි වෙනවා. ජාතීන් විදිහට බෙදීම වැඩි වෙනවා. ඒ වගේම භාෂා විදිහට බෙදීම වැඩි වෙනවා. කුලවාදයේ විදිහට බෙදීම වැඩි වෙනවා. මේක මේ රටේ විනාශයක්. ඒ නිසා මම විශේෂයෙන් යමක් කිව යුතුයි. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පිපිරුවේ ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා. ඒක නිසා මේ රටේ සිංහල දමිළ මුස්ලිම් සෑම කෙනෙක්ම සමගියෙන් ජීවත් වෙන්න ඕන. මේ අවුරුද්ද අවසානයේ තියෙන මැතිවරණය නිසා දේශපාලඥයෝ මේ රටේ හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඡන්ද ඉලක්ක කරගෙන. ඡන්ද දිනන්න බලාපොරොත්තු වෙන්නේ ජාතිවාදයෙන්. අපි බෙදුනොත් කැඩුනොත් වෙන් වුනොත් අපි ඔක්කොම රටම පරාදයි. ආගමික සමගිය ඇති කරලීම සඳහා ජාතික ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ගාල්ල බද්දේගමදී පැවති සමෘද්ධි සහනාධාර බෙදාදීමේ උත්සවයකට අද සහභාගී වෙමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් බැහැදුටුවා. පසුගිය දිනවල මේ රටේ මුස්ලිම් අමාත්‍යවරු පිළිබඳව සංඝයා වහන්සේලා වශයෙන් අදහස් මාලාවක් ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව එතුමා තවදුරටත් කරුණු කාරණා අහගන්න තමයි එතුමා පැමිණියේ. විශේෂයෙන්ම අපි අදහස් කළේ එදින සැකයට පාත්‍ර නොවුන එහෙත් අමාත්‍යවරුන් වශයෙන් තමන්ගේ කටයුතු ඉටු කරමින් සිටින මුස්ලිම් අමාත්‍යවරු රජයෙන් ඉවත් විය යුතු නැහැ කියන අදහසයි. ඉතින් ඒ අදහස තමයි අදත් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එතුමා ඒ පිළිබඳව ප්‍රසාදය පළ කළා. මහානායක හාමුදුරුවෝ ඇතුළත්ව සංඝයා වහන්සේලා මේ අදහස ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉදිරියේදී ඒ අමාත්‍යවරු ඔබ වහන්සේලා හමුවෙන් දෙයි. ඒ ආපුවාම ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න හැටියට ඉල්ලා හිටියා. එම හමුවෙන් අනතුරු අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට අදහස් පළ කළා. දහස් ගණනාව අපේ නියංගොඩ විජයසිරි අනුනායක ස්වාමීන් වහන්සේ අපිට ලබලා දුන්න ත්‍රිනිකායික සංඝ සභාවේ නිවේදනය අනුව අපි අලුත් වැඩසටහන ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. අනතුරු අද පස්වරුවේ ගාල්ල බද්දේගම නයාපාමුල උනන් විටිය නාගොඩ මාර්ගයේ විවෘත කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර අග්‍රාමාත්‍යවරයා අතින් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 4500කට සමෘද්ධි සහනාධාරය ලබා දීමද බද්දේගම කුම්මේ ක්‍රීඩාංගණයේදී අද සිදු කෙරුණා. දේශපාලඥයෝ ගැන විශ්වාසය නැති වෙලා තියෙනවා. දේශපාලනය ගැන කලකිරීමක් තියෙනවා. මේක තියෙන්නේ ආණ්ඩුව ගැන විතරයි නෙමෙයි විපක්ෂ ගැනත් තියෙනවා. සමහරු කියන්නේ 225ම දොට්ට දාන්න කියලා. අන්න එහෙම මතයක් තියෙන්නේ. මං කිව්වම සමහර hina වෙලා මෙතන ඒක තියෙනවා අපි පිළිගන්න ඕනේ. එක එක්කෙනා අවිශ්වාස කරනවා. මේ ගැන දවස් දෙකකට ඉස්සෙල්ලා ත්‍රිනිකාය ස්වාමීන් වහන්සේලා ප්‍රකාශනයක් කරා. ඒක වැදගත් ප්‍රකාශයක්. මුස්ලිම් මිනිස්ටර්වත් දෙමළ මිනිස්ටර්වත් අපෙන් ඈත් වෙන්න ඉඩ දෙන්න බෑ කියලා. අපි ඒ උපදෙස් අරගන්න ඕනේ. අපි එහෙනම් ඒ උපදෙස් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට පුළුවන් ආගම් අතර සංහිඳියාව ඇති කරොත් අද තියෙන ප්‍රශ්න වලට මූලික කාරණේට විසඳුමක් හොයලා දෙන්න. එහෙම වැඩසටහනක් ඇති කරන්න මගේ යෝජනාව මම අපේ සංඝයා වහන්සේක සාකච්ඡා කරලා තියෙනවා. ආගමික සංහිඳියාව මණ්ඩලයක් ඇති කරන්න. තනතුරු වලින් ඉල්ලා අසූ මුස්ලිම් අමාත්‍යවරු ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එම අමාත්‍යවරුන්ගේ ඉවත්වීම පිළිබඳව ගැසට් නිවේදනයක්ද ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සම්මතතා පැවැත්වීම සහ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට චෝදනා එල්ලවීමත් සමග සියලු මුස්ලිම් අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු සිය දුරවලින් ඉල්ලා අසුනේ පසුගිය සඳුදායි. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මේ අතර ඉල්ලා අසූ අමාත්‍යවරුන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුනේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රටේ ඇති
අවුල් සාගත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි. විපක්ෂ නායක නිල නිවසේ පැවති මෙම හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කෙහෙලිය රඹුක්වැල්ල සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මුස්ලිම් අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීමට හේතු ඉදිරිපත් කළද එම ක්‍රියාව සුදුසු නොවන බවයි මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙන්නේ. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ එමගින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයන් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇතිවීමට ඉඩ ඇති බවයි. මොනම අවස්ථාවකදීවත් රට තුළ ජාතිවාදය ඇවිලීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එතුමාට පැහැදිලි කරලා දුන්නා මොන වගේ වටපිටාව තුලද මේ තීරණයට අපි එළඹුණේ කියලා. මේ රටේ සදාකල් පවතින සංහිඳියාවක් අවශ්‍යයි. අපි අතර කිසි විටක ද්‍රස්තභාවයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ කියන සහතිකයත් අපි ලබා දුන්නා. මොකද එතුමන්ට එවැනි ආකල්පයක් තිබුණා. මොකද මේකෙන් තවත් ජාතීන් අතර තියෙන ද්‍රස්තභාවය තවත් ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක පිළිබඳව එතුමා අවධාරණය කළා. ඒක අපි එලෙසම පිළිගත්තා. ඒ වගේම ඒක අපි අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාට අපි පැහැදිලි කරනවා. එතුමා හොඳ ප්‍රතිචාරයක් දක්වා විශේෂයෙන්ම යම් අවවාද කීපයකුත් කළා. අපි මේ පිළිබඳවත් හිතට අරගෙන හරි ආකාරයට මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ජාතික නායකයෙක් හැටියට එතුමා අවධාරණය කරපු දේවල් පිළිබඳවත් අපේ අවධානය අපි ලක්වනවා. මේ අතර ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශය සමග ඊයේ පැවති සමුඛ සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළා. ඔබට ඉඟියක් දෙන්න පුළුවන්ද ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුටද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුටද එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුටද ඔබ සහයෝගය දෙන්නේ? අපේක්ෂකයෝ ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒ අපේක්ෂකවරු අපි හම්බ වෙනවා, කතා කරනවා. ඒ කාටත් අපි සහයෝගය දෙන්න කලින් හරි අවබෝධයක් තියෙන්න ඉපේ. කවුරු වුණත් අපි විවෘතව සාකච්ඡා කරනවා. අපේක්ෂකගේ තරාතිරම් මොකද්ද? මොන වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද? එයාගේ හැම ගුණාංගම දිහා බලන්න වෙනවා. මේ අතර කඩා වැටී ඇති රට නැවත ගොඩනැගීමට තමන්ට හැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකදී ඔහු පැවසුවේ එය අලුත් අභියෝගයක් බවයි. වරලත් ඉංජිනේරුවරයෙකු ගණකාධිකාරීවරයෙකු මෙන්ම අලෙවි විශේෂඥයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා විසින් රචිත මගේ චාරිකාව ග්‍රන්ථයේ දොරට වැඩීම වෙනුවෙන් මෙම උත්සවය කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වුණා. මෙම උත්සවය පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ග්‍රන්ථය මුලින්ම පිළිගැන්වුවේද විපක්ෂ නායකවරයාටයි. එදා අභියෝගය තිබුණේ 30 අවුරුදු යුද්ධය අවසන්. ඒ අභියෝගයට අපි මුහුණ දීලා ඒක අවසන් කරා. ඊළඟ ආර්ථිකය ගොඩනගා. මේ සියල්ලම ඒ යුගයේ අවශ්‍යතාවයන් වශයෙන් අපි දැක්ක ඉදිරියට යන්නේ. එදා තිබිච්ච අභියෝගය නෙමෙයි අද තියෙන්නේ. අද මේ ආර්ථිකය කඩා හැරෙනවා. එහෙමනම් අපිට තියෙනවා මේ ආර්ථිකය නැවත ගොඩනගා. ඒ අවශ්‍යතාවය එක්ක මේ රට නැවත ගොඩනගන්නට අපිට හැකියාවක් තියෙනවා කියන එක අපි පැහැදිලිව කරනවා. අද සමහර වෙලාවට නීතිය ගැන කතා කරමු, නීතිය ආධිපත්‍ය ගැන කතා කරමුද? අද නීතිය නවන්න පටන් ගන්නවා. අද පණක් ගේනවා. නාට්‍ය ගැන විභාග කොට කතා කරමුද? නාට්‍ය මර්ධනය කරන්න නීති හදනවා. ආදිශ්‍යයේ කියන සමහර පණක් නිසා අධිකරණය තපාසුවටපත් වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාව තුළ සැකයක් ඇති කරන්න ඉඩ තියෙනවා. සාම්ප්‍රදායික වඩු කර්මාන්තය තහනමට ලක් නොවන බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් ජංගම ලී මෝල් 2022 වසරෙන් අනතුරුව මෙරට තුළ තහනමට ලක්වන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර වඩුමඩු සහ ආශ්‍රිත කර්මාන්තවලින් යැපෙන බොහෝ පිරිසක් ජීවත් වන මොරටුව ප්‍රදේශයේ අපි අද සංචාරය කළා. මෙරට වනගනත්වයේ 29%කට අඩු වී ඇති බව පවසමින් ජාත්‍යන්තර පරිසර දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වඩුමඩු ලීමෝල් සහ ගස් කැපීමට භාවිත කරන මැෂින් මෙරට තුළ තහනම් කරන බව පැවසුවා. මේත් සමග වඩු කර්මාන්තයේ ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේ ජනතාව ඊයේ විරෝධය දැක්වුවේ පාරම්පරික වඩු කර්මාන්තයෙන් තමන්ට ඉවත්වීමට නොහැකි බව පවසමින්. වඩුමඩුව කියලා කියන්නේ තාම අසරණ අහිංසක මිනිස්සු රස්සාව කරන තැන. මෙමගින් පීඩාවට පත් වූ වඩු කර්මාන්තයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අද අපි විමසා බැලුවා. රටේ වඩු කාර්මික ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලන්න අද අපි පැමිණියේ මොරටුව ප්‍රදේශයට. වඩු කර්මාන්තයේ නිරත පිරිස අප සමග අදහස් දැක්වුවේ මෙලෙසින්.
දැන් මාධ්‍යය මට මේ ආපු එකත් ස්තුතියි කතා කරන්න. කවුරුත් ඇවිල්ලා ඇහුවේ නෑනේ කන්නේ කොහොමද බොන්නේ කොහොමද කියලා. අපි හිඟා ගන්නද පාරේ. වඩුවැඩ රස්සාව නවත්තලා මේ ඉන්න මිනිස්සු සියලුම දෙනාටම රජයේ රස්සාවල් දෙන්න. අවුරුදු 5ක් යනකොට මේ කට්ටිය තරුණ කට්ටිය ඔක්කොම මැරෙන්නේ නෑනේ. ඒතකොට ඒගොල්ලන්ට රස්සාවල් කාන්තාවක් හැටියට මමත් මේ රස්සාව කරන්නේ. අපි ගෙදර වැඩ කරමින් මේ රස්සාව අපි කරගෙන යනවා. ණය තියෙනවා. ඒවා ගෙවන්න ඕන අවුරුදු 5කින් තියා 25කින් මේවා ඉවර කරන්න. ඔක කරොත් එහෙම අපිට වෙන්නේ වහ කාලා මැරෙන්න තමයි. බීල්පත් වී දහස් ගාණක් කපලා ගෙවල් හදලා පාලු කළා දාගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත්ම කතා කරන්නේ නෑනේ. කෝටිය පොතේ දාලා අපිට ලක්ෂයක් විතර මාසෙට දෙනවනේ. අන්න අපි නිකන් ඉඳන් කාලා බිලා අපිට නිකන් හිටියක්. මේවා ඔක්කොම නැවතුතර කමක් නෑ. විසඳුම මේක නෙමෙයි. අතේ ගස් ඉතින් වවන්න එපා. මෙයා ලී කියන කෙනෙක් මෙයා කෙනෙක් වතුරට බහැලා මෙයා මයින්. මේ ලංකාවේ තියෙනවා මහත්තයා ඒක ගස් ඕනතර ගස් කපන මිනිස්සුනේ. පූර්ණ ඉවත් කිරීමක් කරන්න බෑ. ලී බිස්නස් තානම් කරොත් ලී කුඩු ගන්න කටින්නව කට්ටිය දරගෙන ඉන්න කට්ටිය ඉන්න පවුල් 300ක් විතර අපිත් අමාරු වෙන්නවා ඔක්කොම අමාරු වෙන්නවා. පොඩි මිනිහට කරන්න බෑනේ රටින් ලී ගෙනල්ලා. කෝටිපතියන්ට පුළුවන් ඒක කරන්න. කුඩුයි ගංජායි තමයි ඉතින් විකුණන්නේ. නැත්තම් ඉතින් හොරගම යන්න තමයි එන්නේ. එක බැංකු කඩන්න. මොරටු ගන් 18 ඉන්න විශාල ප්‍රමාණයක් කඩ වැඩ කරන ඒගොල්ලෝ හැම කෙනෙක්ම පාරට බහයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනඥයින්ද අදහස් පළ කළා. මෑතක් වෙනතෙක් වඩු කර්මාන්තයේ විෂයක් ලෙස දරුවන්ට උගන්වනවා. කොළඹ පාසල් වලත් වඩු කර්මාන්තය ඉගෙනුවා. ඒක නිසා මේ අපේ රටේ එක ශිල්පීය නිපුණතා සහිත කර්මාන්තය. ඒක නිසා අපි කල යුත්තේ කර්මාන්තයත් රැකගනිමින් පරිසරය රැකගන්න යන්න ඕනේ. මේකට කියන්නේ හරියට අර ගහෙන් වැඩි මිනිහට ගොනා අයින්නවා කියන්නේ. බෝම්බ කාලේ ඉන්න මිනිස්සුන්ට වඩු මඩුවේ තියෙන පොල්ලක් අරන් දෙකේ පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ මේ මිනිස්සු මොනවා කරන්නද ඉස්සලා කාලා ඉන්න ඕනේ. මේ අහිංසක මිනිස්සු මිනි පෙට්ටියක් හදයි. එහෙම නැත්නම් මොනවා හරි ලී කෑල්ටයක් එක්ක අහුකොල පුටු ටිකක් හදයි. අපිට වගේම වඩු මඩුව තියෙන මිනිහටත් බඩගිනි වෙනවා. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතලා තමයි රජය කටයුතු කරන්න ඕනේ. කෙසේ වෙතත් සාම්ප්‍රදායික වඩුමඩු තහනමට ලක් නොවන බවයි මහවැලි හා පරිසර අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. දැවමඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර එක් මාසය අවසානයේ එම වාර්තාව සහතික කර අදාළ පිටපත් අඩවි වන නිලධාරියා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වනවා. එසේම සැමවිටම දැව ගබඩාවෙහි භෞතිකව ඇති දැවතොගේ එම වාර්තාවේ සත්‍ය ලෙසම දැක්විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජංගමලී මෝල් 2022 වසරින් අනතුරුව මෙරට තුළ තහනමට ලක් කරන බවයි. 21 වෙනිදා ත්‍රස්ස ප්‍රහාර පිළිබඳව සොයන පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම හෝ නොකිරීම ගැන තීරණයක් Tamanට ලබාගත නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවයකින් පත් කළ කමිටුවක් වන එම කාරක සභාවේ කටයුතු නැවැත්වීමේ බලය Tamanට නොමැති බවයි. 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව ගැන ජනාධිපතිතුමන්ද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බැවින් ඒ පිළිබඳ පැහැදිලි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බව කතානායකවරයා අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. කතානායකවරයා පෙන්වා දෙන්නේ අදාළ කමිටුව පත් කළේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව කළ යෝජනා සම්මතයකට අනුව බවයි. කෙසේ වෙතත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කාරක සභාව වර්ජනය කළ බව පවසන කතානායකවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ද සහභාගී වූවා නම් අදාළ ගැටලු කමිටුව තුළදීම විසඳාගත හැකිව තිබූ බවයි. අදාළ කමිටුවේ කටයුතු මාධ්‍ය වෙත විවෘත කිරීම පාර්ලිමේන්තුව විසින් අනුමත කළ බවත් කතානායකවරයාගේ නිවේදනයේ දැක්වෙනවා. එවැනි කමිටු මාධ්‍යයට විවෘත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පවතින රටවලට නුහුරු අත්දැකීමක් නොවන බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. මේ අතර ඉකුත් 31 වැනිදා Tamanට නීතිපතිවරයාගෙන් ලිපියක් ලැබුණ බවත් කතානායකවරයා සිය නිවේදනයෙන් පවසනවා. එහි දැක්වෙන්නේ අදාළ තේරීම් කමිටුව හමුවේ හෙළිවන ඇතැම් කරුණු මගින් දැනට සිදු කෙරෙන ඇතැම් පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව එහි සඳහන් වන බවයි. මේ පිළිබඳව කමිටු සමාජිකයන් කැඳවා සාකච්ඡා කළ බවද කතානායකවරයා පවසනවා. මේ අතර පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවකින් ආරම්භ කළ කටයුත්තක් නැවැත්වීමේ බලය පවතින්නේ Tamanට නොව පාර්ලිමේන්තුවට බවත් කතානායක කරු ජයසූරිය මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. එම කටයුතු මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම හෝ නොකිරීම පිළිබඳ තීරණය සතුවන්නේ අදාළ කමිටුවටම බවත් එහි දැක්වෙනවා. මේ අතර ඉකුත් 29 වෙනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටි රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සෞඛ්‍ය හේතුන් මත Taman ඉල්ලා අස්වන බවයි ඔහු ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර තිබෙන්නේ. ජමියතුල් උලමා සංවිධානයේ සිදුව ඇති වැරදි නිවැරදි කර ගැනීමට කාලය එළඹ ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනියේ රතුයිර වැඩසටහනට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
මම ඔබතුමාගෙන් අහනවා නබි නායකතුමාගේ උපන්දිනේට ජනාධිපති පණිවිඩ දෙනවා, අගමැති පණිවිඩ දෙනවා, විපක්ෂ නායක පණිවිඩ දෙනවා, සුබ පැතුම් එකතු කරනවා. කො උලමා සභාව නෑනේ සුබ පැතුම් දෙන්නේ. ඇයි ඒ? වහාබි. හැබැයි සාම්ප්‍රදායික මුස්ලිම් කට්ටියක සමරනවා. උලමලා එක සමරන්නේ. අපි උපවාස කරන්න ඕන නේද? මුස්ලිම් දේශපාලකයන්ට සල්ලි එනවා වගේම ඇයි බලන්නේ නැත්තේ උලමා සභාවට සල්ලි එන්නේ කොහෙන්ද කියලා. ශුරා සභාවට සල්ලි එන්නේ කොහෙන්ද කියලා. ඒ නිසා මේ උලමවරු කලේ මේ රටේ සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් මිනිස්සුන්ගේ අතේ තිබුණු උලමා සභාව සෞදි සල්ලි වලින් බලහත්කාරයෙන් ගත්තා. එදා ඉඳලා හලාල් ගෙනා. දැන් මේවා තැන් තැන් වල කතා කරලා බෑ මම උලමා සභාව කාලාන්තරයක නම් තිබ්බද අපේ අද 1921 පටන් ගන්නවා. මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ 2005 මේක ලියාපදිංචි වෙනවා. 2001 හෝ 2002 මට ඒතන විතරක් පොඩි අමතක වුණොත් මට නිවැරදි කරගන්න වෙනවා. මට මතකයි 2005 2009 යුද්ධෙන් පස්සේ තමයි මේගොල්ලෝ පව එකට එන්නේ. මොකද අපි ඔක්කොම යුද්ධ ගැන අවධානය. ඉතින් ඔය ජිනීවා ප්‍රශ්න අරවා මේවත් එක්ක උලමා සභාවට පොලිටිකල් පව එක හම්බ වෙනවා. ඒ දේශපාලන හයියත් එක්ක මේගොල්ලෝ ගෙනල්ලා කෙලින්ම අරාබි සංස්කෘතිය ගෙනාවා. අවුරුදු 600ක් කෑවා හලාල් ලාංඡන නැතුව. දැන් කන්න බෑ ගිලෙන්නේ නැහැ. එතකොට මේ උලමාවරුන්ට අපි කියනවා කරුණා කළා විවෘත වෙලා සාකච්ඡා කරන්න. එළඹෙන නොවැම්බර් මාසයේ අවසාන වන විට නව ජනාධිපතිවරයා ජනතාව පත් කරගෙන අවසන් බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු ස්ථාන කිහිපයකදී මෙලෙසින් අදහස් පළ කළා. දයාසිරි ජයසේකර මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්තුමා. එතුමා කියනවා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණොත් අගමැති වෙන්නේ පොහොට්ටුවෙන් එක්කෙනෙක්. එහෙම නැතුව දෙකම එකට දෙන්න බෑ. අපි බෝඩ් ලෑලි හැටියට හේතු වෙන්න සූදානම් නැහැ පොහොට්ටුවට කියලා කිව්වා. පොහොට්ටුවේ අපිත් කියනවා බෝඩ් ලෑලි හේතු කරන්න අපිත් සූදානම් නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපිට ශක්තිය තියෙනවා. මේ රටේ සැබෑ UNP විරෝධී බලවේගයත් එක්ක එකට එකතු වෙලා පොදු සන්දාන ස්ථිරවම අපි හදනවා. ඒ සන්දානයේ නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි මම ස්ථිරව කියනවා ගෝඨාභය රාජපක්ෂ. දැම්ම කරදර වෙන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. කවුද ජනාධිපති වෙන්නේ කවුද ඉල්ලන්නේ ඒවට කාලය තියෙනවා. ඊයේ පෙරේදා ලියුමක් බාර දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. ඒකින් අපි කියන පැහැදිලි පණිවිඩයක් ඒ තමයි එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු සන්දානයක් ගොඩනගන්න කියලා. ප්‍රගතිශීලීන් එකතු කළා. දැන් දේශපාලන තත්ත්වයේ උඩු යටිකුරු වෙනවා. කාටවත් කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. දවසින් දවස තියෙන තත්ත්වය වෙනස් වෙනවා. මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව කරේ 7-5ක විශ්වාසයක්. මේ ආණ්ඩුවට ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරනවා. මේ පාස්කු ඉරිදා සිදු වුණු මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙල ත්‍රස්තවාදීන්ගේ ප්‍රාහාරය නිසා රටේ ජීවිත විනාශ වුණා. රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. දැන් මේ ආණ්ඩුවෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක ආණ්ඩු එකක්ද? ආණ්ඩු දෙකක්. ජනාධිපතිතුමා කියනවා තේරීම්කාරක සභාවට එවන්නේ නැහැ කියලා. කරුගු ජයසූරිය කියනවා තේරුම්කාරක සභාවට මිනිස්සු එවන්න කියලා. අගමැතිවරයා එක කතාවක් කියනවා. එතකොට මේක දැන් ආණ්ඩුවක්. මේක හරියට දැන් හරියන්නේ නැති දීගයක් බවට පරිවර්තනය වෙලා. රටේ ඉදිරි ගමන තීරණය කිරීමේදී විධායකයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. මේ අතර පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු අදත් අදහස් පළ කළා. ඉතා ඉක්මනින් ජනාධිපතිතුමක් තිබීමේ අවශ්‍යතාවය දැන් අපිට තියෙන. දැන් අවිදේශීය කැබිනට් මණ්ඩලය කැඳවුවේ නැත්නම් කොහොමද මේ රටේ ඉදිරි පරිපාලන වශයෙන් ඉදිරියට යන්නේ? නිසා මම හිතන්නේ මේ රටේ බුද්ධිමත් වූ ජනතාව සහ දේශපාලන නායකයන් දැන් හිතන්න ඕනේ වැඩපිළිවෙල තමයි මේ රටේ විධායකය වර්තමානයේ නොගැලපෙන විදිහට කටයුතු කරන නිසා ඒකට අවශ්‍ය දඬුවම් සහ ඒකට අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගැනීම ඒ සඳහා සූදානම් වෙන්නට ඕනේ පක්ෂික අවශ්‍යල දෙනා. අපිට මේක තනියෙන් අප්පුඩි ගහන්න බෑ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන රටට වග්කියයුතු පුරවැසියන් හැටියට වර්තමාන පාර්ලිමේන්තුවේ 225ට ආරාධනා කරනවා. අපි දැන් සැරසෙමු දෝෂාභියෝගයකට. ඒ සඳහා මුල් අස්සන දෙන්න චමින්ද විජේසිරි සූදානම්. ජාතිවාදී අන්තවාදී ත්‍රස්තවාදී මේවා ඇති වෙන්නට මූලික හේතු ඔයලා බලලා ඒවට බෙහෙත් දෙන්න ඕන අපි. ඒවට බෙහෙත් දෙන්නේ නැතුව උනම් පසුව අපි අඬලා වැඩක් නැහැ. හේතු තියෙන්නේ මේ අපේ රටේ ජනතාව තුල. ජනතාව තුල නම් මේ ළමා පරපුරේ හරිය රැඳුවා නම් හරි. මම නම් කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් පාසල් කෙල්ල නැතුව ඔක්කොම එක ළමයි එක පාලේ යටතේ ඉගෙන ගන්න ඕන. ඒක ඉතින් ඔක්කොම කියනවා කවුද කරන්නේ නැහැ ඒක. බණ්ඩාරනායක මහත්මයා එදා බණ්ඩාරනායක චෙලෝනායකම් ගිවිසුම ඉරන්න සිද්ධ වුණා. එදත් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ප්‍රොස්මීට් එක වටලුවා. ඉරණ ගමන් මොනවද අගමැතිතුමා කිව්වේ? හාමුදුරනේ ඉතිහාසයේ විසින් මට සමාව දෙනු ඇත කියලා කිව්වා.
මේ රට ගොඩනගන්නට කිසි අමාරුවක් නැහැ. මේ රට හදන්නට එක්සත් භාවය විතරයි අවශ්‍ය. වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැම දෙයකටම දේශපාලන. හැම කෙහෙම් මලකටම දේශපාලන. දේශපාලනය කියන්නේ ඕනේ. මේ රට හදනවා නම් තමන් හදන්නේ. දෙවිවරු හදන්නේ නැහැ, බ්‍රහ්මයෝ හදන්නේ නැහැ. මේ රට හදන්නේ අපි. මේ රට වනසන්නේත් අපි. ඔය දෙකම කරන්නේ අපි. ඔස්ට්‍රේලියාවෙන් ලෝක කුසලානයට ගිය අපේ කණ්ඩායම. තුවාලේ බෙරේ ගහලා තමයි තුවාලේ වුණේ. අපි ඒක තමයි ස්පිරිට් එක. නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද ඓතිහාසික මිහින්තලා පුදබිමෙහි සංචාරය කරමින් එහි ඇති අඩුපාඩු පිළිබඳව විමසා බැලුවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සිය අමාත්‍යාංශයේ මැදිහත් වීම යටතේ එම අඩුපාඩු සපුරාලීමට Taman පියවර ගන්නා බවයි. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා රජමහා විහාරයට අද පෙරවරුවේ පැමිණියා. එහිදී විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන් බැහැදුටු සජිත් ප්‍රේමදාස මහතා විහාරස්ථානයේ ඇති අඩුපාඩු නිරීක්ෂණය කළා. අපි දැන් ගිහිල්ලා නරඹපු අඩුපාඩු කන්ට ලියාගමු එකින් එක. ඒ අනුව මිහින්තලා රජමහා විහාරස්ථානයේ මහසෑ මළුව සකස් කිරීම, ආරක්ෂිත වැට ඉදිකිරීම, පඩිපෙළ සකස් කිරීම වැනි සංවර්ධන වැඩසටහන් කිහිපයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අඩුපාඩුකම් ඌනතාවයන් අඩුලුහුණුකම් නිවැරදි කිරීමේ වැඩසටහන දිනවකවානු සහිතව අපි ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම මිහින්තලා පුදබිමේ ඒ ඓතිහාසික අභිමානය සාක්ෂාත් කරන්නට අපිට ගන්නට තිබෙන සියලුම පියවර අපි ගන්නට කටයුතු කරනවා පමණක් නෙමෙයි මගේ අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ මොහොතේ සිට මේ උතුම් සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලකටම යොමු කරලා අපි ඒ සියල්ලක්ම අංග සම්පූර්ණව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුවන්වැලි මහා විහාරයට සහ මිරිසවැටි විහාරස්ථානයට පැමිණ එම විහාරස්ථානවල අඩුපාඩු පිළිබඳවද සොයා බැලුවා. පරම්පරාව හිටපු යුගය නැවත ආරම්භ වෙන්න නම් මේ සියලු දේ නැවත පණ ගන්නවා යුතුමයි. මුස්ලිම් අමාත්‍යවරුන් සියලුම දෙනා එකවර ඉල්ලාස්වීම මගින් මුළු මුස්ලිම් සමාජයේම අවධානයට ලක්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. මේ මුස්ලිම් අමාත්‍යවරු ගත්ත තීරණය සමස්ත මුස්ලිම් සමාජයේම දැවැන්ත අනතුරකට හෙළලා තියෙනවා. මුස්ලිම් සමාජයට හැම මුස්ලිම් කෙනෙකුටම විවේචනයක් එල්ල වුණේ නැහැ. විවේචනය එල්ල වුණේ දේශපාලඥයන්ගේ මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු ත්‍රස්තවාදයට සහයෝගය දීපු රිෂාඩ් බදූදීන්ට හිස්බුල්ලට අසාත් සාලිට සහ මුජිබර් රහ්මාන් කියන නිශ්චිතව නම් කරපු දේශපාලඥයන් 4 දෙනෙකුට තමයි මේ චෝදනාව එල්ල වුණේ. එතකොට මේ 4 දෙනාට එල්ල වෙච්ච චෝදනාව එල්ල වුණා නම් මේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ වගකීම තමයි ඒ චෝදනා එල්ල වෙච්ච විශේෂයෙන් කැබිනට් අමාත්‍යවරයෙක් විදියට විශ්වාසභංගිකුත් ඇවිල්ලා තිබුණේ ඒ චෝදනාව එල්ල වෙච්ච රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ඉඩ සැලසීම තමයි අනෙක් මුස්ලිම් අමාත්‍යවරු කළ යුතුව තිබුණේ. ඒ රිෂාඩ් බදූදීන්ගේ ඇඟේ ගෑවුණු ලේ පැල්ලම් පාස්කු ඉරිදා ප්‍රහාරය රිෂාඩ්ගේ ගෑවිලා තිබුණු ලේ පැල්ලම් සමස්ත මුස්ලිම් සමාජය මතම ගාවන්න ඉඩ සැලසීම තමයි මේ මුස්ලිම් අමාත්‍යවරු කරේ. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී හමු අපූර්ව කණ්ඩායමක් පිළිබඳව තොරතුරු දැන්. මේ සද්දය ඇහෙනකොටම අපි දන්නවා මේ ඉන්නේ අපේ කට්ටියක් කියලා වෙලා. එහෙම නැත්නම් බාමියාමි ಭಾರತಾමි නෙවෙයි මේ ඉන්නේ ආමියක් නෙවෙයි. මේ ඉන්නේ මෙල්බන් පපර බෑන්ඩ් එක. ඩිහාන් කවද්ද වේල්ස් වලට ආවේ? අපි ආවේ 30 වෙනිදා. අපි ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආවා. ඉතින් පැය 24 ක ගමනක් තමයි ආවේ. මේ ඉන්නේ තවත් සමාජිකයෙක්. හැබැයි මෙයාගේ අතේ නම් තුවාලයක් තියෙනවා. තුවාලේ බෙරේ ගහලා තමයි තුවාලේ වුණේ. අපි ඒක තමයි ස්පිරිට් එක. මොනවා වුණත් තාම දිගටම ගහන් යනවා. ඊගා මැච් ටිකටත් ගහනවා. මේ බෑන්ඩ් දාගෙන ගහනවා. ඒ සමගින් අපි දැනට වෙන් සමු ගන්නවා. යලිත් හමුවෙමු රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.